පිංගතුනි පංච ඉන්ද්‍රිය ධර්මයෝ කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ කෙනෙක් තුල වැඩෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය ධර්මය අමෘතය කෙලවර කරගෙන තියෙනවා. ඒ කියන්නේ නිවන කරාමයි ඒ ඉන්ද්‍රිය මේ ඉදිරියට වැඩිගෙන යන්නේ. ශ්‍රද්ධාව අවසන් වෙන්නේ නිවනින්. විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයෝ නිවනින් කෙලවර වෙන්නේ, අමෘතයෙන් කෙලවර වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි බෝධිපාක්ෂික ධර්ම තියෙනවා. කුමක්ද? සද්ධාව කියන්නේ බෝධිපාක්ෂික ධර්මයක්. නිවනට නඹුරු කරවන ධමයක්, ගුණයක්. ඊළඟට වීරිය කියන්නේ, සතිය කියන්නේ, සමාධිය කියන්නේ, ප්‍රඥාව කියන්නේ නිවනටම අරන් යන බෝධිපාක්ෂික ධර්මයක් කියලා වදාලා. එතකොට පින්වත්නි මේ ශ්‍රද්ධාව කියන එක බුදුරජාණන් වහන්සේ දට්ඨබ්බ කියන සූත්‍ර දේශනාවේ වදාරනවා. මේ ශ්‍රද්ධාව දකින්න පුළුවන්නේ කොහෙද? ශ්‍රද්ධාව දකින්න පුළුවන් වෙන්නේ සතර සෝතාපට්ටි අංග තුල. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් තුල තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය පිහිටන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය පිහිටන්නේ. එතකොට සෝතාපන්න වීම පිණිස නැත්නම් සෝවාන් වීම පිණිස මා ප්‍රතිපදාවක් පුරුදු කරන්නේ නැත්නම් ඒ ගුණධර්ම දියුණු කරගන්න නැත්නම් ඇයි සෝවාන් වීම පිණිස තියෙන සෝතාපට්ටි අංග මොනවද? බුදුරජාණන් වහන්සේ ගෙන අවිච්ඡ ප්‍රසාදය, ධර්මයේ ගෙන අවිච්ඡ ප්‍රසාදය, සංඝ රත්නයේ ගෙන අවිච්ඡ ප්‍රසාදය, ආර්යකාන්ත සීලය. එහෙනම් මේක තමයි සෝතාපන්න කෙනෙක් තුල පිහිටන ධම. ඒතකොට සෝවාන් කෙනා තුල තමයි ප්‍රබලවම සද්ධා ඉන්ද්‍රිය කියන එක දකින්න පුළුවන්. එතකොට අද කෙනෙක් සාමාන්‍යයෙන් බණ අහනකොට මොකද්ද මේ සද්ධා ඉන්ද්‍රිය කියලා එයාට එක නොහුරු දෙයක් වගේ දැනෙන්නේ. එයා මේ ප්‍රතිපදාව දියුණු කරන්නේ නැති නිසා. එතකොට සෝතාපන්ති අංග තුල තමයි සද්ධා ඉන්ද්‍රිය කියන එක දකින්න තියෙන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ වීරිය කියන ඉන්ද්‍රිය කොහෙද දකින්න තියෙන්නේ? සතර සම්‍යක් ප්‍රධාන වීරිය. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් නෝපං කුසල් නෝපදවන්ට වීරිය කරනවා නම්, උපං අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරනවා නම්, නෝපං කුසල් උපදවන්ට වීරිය කරනවා නම්, උපං කුසල් වඩා වර්ධනය කරගන්න වීරිය කරනවා නම් ආන්නේ තුරයාගේ වැඩ කරන්නේ වීරිය කියන ඉන්ද්‍රිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධා විරිය සති කියන ඉන්ද්‍රිය කොහෙද දකින්න පුළුවන්නේ? සති කියන ඉන්ද්‍රිය දකින්න පුළුවන් වෙන්නේ සතර සතිපට්ඨානෙ. එහෙනම් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානෙ යම් කිසි කෙනෙක් වඩනවා නම් ඒ වඩන සතර සතිපට්ඨානෙ තුල තමයි එයාගේ සති කියන ඉන්ද්‍රිය වැඩ කරන්නේ. එහෙනම් සතිපට්ඨානය ගැන එයා අහලත් නැත්නම් පුරුදු කරන්න උත්සාහයක් අරගෙනත් නැත්නම් සතිපට්ඨානෙ යෙදෙන්නෙත් නැත්නම් සති කියන ඉන්ද්‍රියක් ගැන කතා කරන්නට කරුණු කොහොමද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ යනවා සමාධි ඉන්ද්‍රිය කොහෙද දකින්න පුළුවන්? සමාධි ඉන්ද්‍රිය දකින්න පුළුවන් වෙන්නේ ධ්‍යාන හතර තුල. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. එහෙනම් හිත එක්තෙන් කළා දැහැන්ගත කිරීම තුළ එයාට ප්‍රකටවම සමාධි ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා හොයන්න පුළුවන්. ඊට පස්සේ පින්වතුනි ප්‍රඥා ඉන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රඥා ඉන්ද්‍රිය කොහෙද දකින්නේ? ප්‍රඥා ඉන්ද්‍රිය දකින්න පුළුවන් චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය අවබෝධය තුලම තමයි ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක තියෙන්නේ. දුක ගැන තේරුමක් නැත්තම්, දුක හට ගන්නා විදිය ගැන තේරුමක් නැත්තම්, දුක නිරුද්ධ වෙන හැටි තේරුමක් නැත්තම්, දුක නිරුද්ධ වන මාර්ගය ගැන තේරුමක් නැත්තම්
ඒ කෙනාට ප්‍රඥා ඉන්ද්‍රියක් ගැන කතා කරන්න බෑ. ප්‍රඥා ඉන්ද්‍රිය මේ ප්‍රඥා ඉන්ද්‍රිය චතුරාර්ය සත්‍ය අවබෝධය තුලමයි තමයි කිව්ව දකින්න පුළුවන් වෙන්නේ. දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. දුක නිරුද්ධ වෙන වැඩ පිළිවෙලනේ. එතකොට මේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව අහන එක, මතක තියාගන්න එක, නුවණින් විමසන එක, ඒ ඔක්කොම අයිති ප්‍රඥාවට. ප්‍රඥාවට අයිති දේවල්. මොකද එයා මේ අසා දැනගෙන විමසන නිවන් මාර්ගය තමයි යම් දවසක පුරුදු කරන්නේ. නිවන් මාර්ගය පුරුදු කිරීම අයිති වෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රියට. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ වශයෙන් කෙනෙකුට පිහිටනවද, සම්පූර්ණ කළාද, ඒ කෙනාට කියනවා රහතන් වහන්සේ කියලා. මේ ඉන්ද්‍රිය ධර්මයන් එච්චර දියුණු නැතුව මෘදු වෙලා, ඒ කෙනාට කියනවා අනාගාමී කියලා. එච්චරක් දියුණු වෙලා නැතුව මෘදුයි, ඒ කෙනාට කියනවා සකදාගාමී. එච්චරක් දියුණු වෙලා නැතුව තවත් මෘදුයි, එයාට කියනවා සෝතාපන්න. සෝතාපන්න කෙනාට තරම්වත් ඉන්ද්‍රිය ධර්මයෝ දියුණු නැහැ, මෘදුයි තවත්. ඒ කෙනාට කියනවා ධම්මානුසාරී. ධම්මානුසාරී කෙනා තරම්වත් ඉන්ද්‍රිය ධර්මයෝ මේ පීත්ලා නැහැ, මෘදුයි. ඒ කෙනාට කියනවා සද්ධානුසාරී කියලා. එහෙනම් මාර්ගඵලවල විවිධත්වයේ තියෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩු වැඩි භාවය මත. පදේශකාරී පදේශකාරං ආරාදේති. ඉන්ද්‍රිය ධර්මයේ වැල්ලා තියෙන කොටසක් නම් මාර්ගඵලත් කොටසයි. පරිපූර්ණ පරිපූර්ණකාරී. ඉන්ද්‍රිය ධර්මයේ පරිපූර්ණ වැඩිලා නම් මාර්ගඵලත් පරිපූර්ණ වෙඩෙනවා. ඒකට සද්ධානුසාරී කෙනාගේ මෙහාට ඉන්ද්‍රිය ධර්ම ගැන කතාවක් නැහැ. එහෙනම් මේ බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය ධර්ම මත තමයි නිවන් මාර්ගයේ හෝ මාර්ගඵල කියන එක කෙනෙක්ගේ හිත තුළ වැඩෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කරුණු කාරණා තේරුම් ගන්න ඕන. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මය මෙච්චර වැඩිපුර විස්තර කරන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් තේරුම් ගන්න. මේ ඉන්ද්‍රිය ධර්මයෝම තමයි බල ධර්ම පහක් වෙන්නේ. ඒ නිසා අපි ඉන්ද්‍රිය ධර්ම වැඩිපුර ඉගෙනගෙන තිබීම තුළින් බල ධර්ම කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න පුළුවන්. එතකොට පින්වතුනි මේ ඉන්ද්‍රිය දැන් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් මෙතන සීලය කියලා කතාවක් නැහැනේ. ඒතර කොහොමද සිල් රැකීම ගන්නෙ? පින්වතුනි ඒ ගැන හොඳ විස්තරයක් තියෙනවා. මිලිඳු රාජ ප්‍රශ්නේ. මිලිඳු රාජ ප්‍රශ්නේ මේ ඉන්ද්‍රිය ධර්මය උපමා වලිනුත් විස්තර කරලා තියෙනවා. දැන් අපි බලමු මේ මම කාරණාවක් කිව්වනේ මේ සීලය ගැන. ඒ තමයි සීලය කියන එකේ ස්වභාවය තමයි කුසල් දහම් වල පැවැත්ම පිහිටනවා. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ගාංග, සතිපට්ඨාන, ඉර්ධිපාද, ධ්‍යාන, විමෝක්ෂ, සමාධි මේ ඕනම කුසල ධර්මයක ඊළඟට ඒ කුසල ධර්මියෝ මේ වල පැවැත්ම තියෙන්නේ සීලයත් එක්ක. ඒක මේ උපමාවෙන් තේරෙයි ඒ තමයි මේ යෝගාවචරය සීලය නිසාම සීලය මත පිහිටලාම තමයි පංච ඉන්ද්‍රිය වඩන්නේ. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. කුසල් දහම් වලින් පිරිහෙන්නේ. උපමාවකින් කියන්නේ කියලා මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් සිංහහනවා. මහරජාණනි වැඩි වර්ධනය වී විපුල බවට පත්වෙන ගස් කොළන් ආදී පැලවෙන යම්කිසි දේවල් ඇද්දී සියල්ල වැඩින්නේ වර්ධනය වෙන්නේ විපුල බවට පත් වෙන්නේ පොළොව ඇසුරු කරගෙන. ගස් කොළන් ඔක්කොම හැදෙන්නේ පොළොව ඇසුරු කරගෙනනේ. පොළොව මත පිහිටලානේ. ඒ වගේ තමයි සීලේ මත පිහිටලා තමයි ශ්‍රද්ධාව දියුණු කරන්න තියෙන්නේ. ඒකට තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. සීලේ පුරුදු කරගෙනම තමයි වීරිය වඩන්න ඕන.
එතකොට තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. සීලේ මත පිළිලා තමයි හතර සතිපට්ඨානෙ වඩන්න තියෙන්නේ. සතිය. ඊළඟට සීලේ මත පිළිලා තමයි සමාධිය වඩන්න තියෙන්නේ. හිත එකඟ කරන්න තියෙන්නේ. සීලේ මත පිළිලා තමයි ආර්ය සත්‍ය අවබෝධයක් කරා හිත වඩන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා අපි මේ ලෝකේ යම් කෙනෙක් යන්තා කර්මාන්ත කරනවාද ඒ සියල්ලම පොළොව ඇසුරු කරගෙන කරන්නේ. ආන්නේ වගේ තමයි සීලය ඇසුරු කරගෙන තමයි ඕනම දෙයක් කරන්න තියෙන්නේ. නගරයක් හදන කෙනෙක් ඉන්නවා. එයා ඉස්සෙල්ලාම කරන්නේ ගිහිල්ලා පොළොව සුද්ධ කරලා ඒ භූමිය හදන එක. ඊට පස්සේ තමයි ඒක උඩ නගරය හදන්නේ. ඔය බිල්ඩින් හදනකොට එක එක ප්‍රොජෙක්ට් තියෙන්නේ. ඒ වගේ තැන්වල ඉස්සෙල්ලාම කරන්නේ භූමිය හදනවා. ඊට පස්සේ තමයි ගොඩනැගිලි හදන්නේ. ඊට පස්සේ ආන්නේ වගේ තමයි. ඒ වගේම කරණම් ගහන කෙනා ඉස්සෙල්ලාම භූමිය හදා ගන්න. වේදිකාව හදා ගන්නවනේ. ඊට පස්සේ තමයි ඒකේ කරණම් ගහන්නේ. ආන්නේ වගේ තමයි සීලයෙන් තමයි භූමිය තියෙන්නේ. ඒක උඩ තමයි ඔක්කොම දේවල් ටික තියෙන්නේ. එහෙනම් අද කාලේ නිවන් දකින්න පුළුවන් මෙන්න කෙටි ක්‍රම කියලා කතා කරන සමහරු සිල් හොන්නේ කියලා කතා කරනවා. ඒතර මේ බුද්ධ දේශනාවට එකඟ නෑනේ. රහතුන්ගේ වචනත් එක්ක එකඟ නෑනේ ඒවා. සිල් නැතුව සීලේ පසක දාලා සීලයට ගරහලා වඩන නිවන් මාර්ගයක් නෑ. පොළොව විසින් මේ හැම දෙයක්ම දරාගෙන ඉන්නවා වගේ හැම කෙනෙක්ම එක එක කෙලිසෙල්ලම් කරන්නේ පොළොව උඩ. ඒ වගේ තමයි සීලය කියන භූමියේ තියෙන ඕන කියන කුසල් දහම් වලට පැවැත්මට ඒවා පිහිටන්නේ සීලේ උඩ කියනවා. ඒකට ඒ නිසා ගිහි කෙනා පංචශීලී ආරක්ෂා කරන්න ඕන මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න. සත්තු මරණ එකෙන් වැළකී වාසය කරන්න ඕන. සොරකමින් වැළකී වාසය කරන්න ඕන. වැරදි කාමසේවණෙන් වැළකී වාසය කරන්න ඕන. බොරු කීමෙන් වැළකී වාසය කරන්න ඕන. ඒ වගේම මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී වාසය කරන්න ඕන. ඒ සීලයේ මත තමයි වැඩෙන්නේ. නාගසේන මහරහතන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා. සීලී පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජිතේ ජටං. මේ ඇතුළතත් පිටතත් ගැට ගහී යන මේ සංසාර ගමනේ නිදහස් වෙන්න ඕන නම් සීලේ පිහිටලා තමයි ප්‍රඥාවන්ත කෙනා සිතත් ප්‍රඥාවත් වඩන්නේ. ප්‍රඥාවන්ත කෙනා සීලේ පිහිටලා තමයි සිතත් ප්‍රඥාවත් වඩන්නේ. ආතාපි නිපකෝ බික්ඛු කෙලිස් තවන නුවණින් යුතු භික්ෂුව මේ කෙලිස් කැටි ලිහිනවා කියලා ගාථාවේ තියෙන්නේ. ඊට පස්සේ ආයම් පතිට්ඨා ධරණීව පානිනං ඉදංච මූලං කුසලා විවුද්ධියා මුඛං චිදං සබ්බ ජිනානුශාසනේ යෝ සීලක්ඛන්தோ වරපාති මොක්ඛියෝ. පාණින් හට පිහිටක්ව තිබෙන මේ පොළොවමින් කුසලාභිවෘද්ධියට මුලවන්නේ මෙයයි. සියලු බුද්ධානුශාසනයේට මුඛ්‍ය කරුණ මෙයයි. එනම් යමෙක් උතුම් ප්‍රාතිමෝක්ෂාදී සීල සම්පන්නව වාසය කරද්දේයි. සිල්වත් වීමෙන් තමයි කුසල දහම් ඉදිරියට පවත්වාගෙන යන්නේ. එතකොට අමාරුවෙන් හරි සිල් රැක්කොත් ඒ සීලේ පිහිටලා යා ශ්‍රද්ධාව දියුණු කරනකොට අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න මහන්සි වෙනකොට සිහිය පිහිටවනකොට හිත එකඟ කරනකොට ප්‍රඥාව වැඩෙන්න සීලයත් හොඳට පිහිටනවා. ඉතින් ඒ නිසා ඔය අමතර කාරණාවක් කිව්වේ මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මියෝ සීලේ මත තමයි වඩන්න තියෙන්නේ. ඊට පස්සේ මිලිඳු රජුව අහනවා දැන් ඔය කියපු ශ්‍රද්ධාව කොයි වගේ එකක්ද? මේ ඉන්ද්‍රිය ධර්මවල ශ්‍රද්ධාව කියන්නේ කොයි වගේ එකක්ද? රජතුමනි ශ්‍රද්ධාව එක වෙලාවක කට වැඩ කරනවා. මේ ශ්‍රද්ධාව හිත පහදවනවා. පැහැදීමේ ස්වභාවය තියෙනවා ශ්‍රද්ධාවේ. තවත් විදියකින් ශ්‍රද්ධාව වැඩ කරනවා. ඒ තමයි ධර්මයේ ගැන උනන්දු කරනවා. හිත පහදවනවා. මේක තමයි ශ්‍රද්ධාවේ ස්වභාවය. ඉතින් ස්වාමීනි ඔක මට උපමාවකින් කියලා දෙන්නකෝ කියලා කිව්වා හිත පහද වෙන හැටි.
ඊට පස්සේ කිව්වා මහරජාණනි ශ්‍රද්ධාව උපදින කල්හි නීවරණ යටපත් වී නීවරණ රහිත වූ සිත යහපත් වී තා ප්‍රසන්නය කැළඹිලි රහිතය මහරජාණනි පැහැදීන් ඇතිවන ස්වභාවයෙන් යුතු ශ්‍රද්ධාව යනු ඉබඳු දෙයකි. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ නීවරණ යට යනවා. කාම අරමුණු එන්නේ ව්‍යාපාද අරමුණු එන්නේ නිදිමත එන්නේ. එහෙනම් රැයක් කෙලි වෙනකල් කෙනෙක් පහන් සිතින් බණ ඇහුවා කියන්නේ එයාගේ වැඩ කරලා තියෙන මොන ඉන්ද්‍රියද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය. නීවරණ ඉන්නේ හිතට. එතකොට මේ පැය වුණත් එක ඉරියව් කියන්නේ එක විදිහකට යහක පැහැදීමෙන් අනවශ්‍ය දේවල් වලට හිත යන්නේ නැතුව නීවරණ යටපත් වූ ස්වභාවයෙන් නිදි කිරා නැතුව මේ බණ ටික අහන්නත් හිතේ වැඩ කරන්නේ ශ්‍රද්ධාව. හිත කලබලා අනේක ප්‍රශ්න එක දේවල් වලට හිත යන්නේ නැතුව අර බණ ටිකම පහන් සිතින් අහනවා. හිත පහදවනවා. ඒක තමයි ශ්‍රද්ධාවේ ස්වභාවය. කිනෝ ස්වාමීනි උපමාවකින් පහදලා දෙන්න. සක්විති රජුරවන්ට නිතාමත් දුෂ්කර මාර්ගයක ගමන් කරනකොට කුඩා දිය පාරක් තරණය කරනවා. ඇත්තු නිසා අස්සයු නිසා රත නිසා පාබල සේනාව නිසා අර ජලය හොඳටම බොර වෙනවා. අර කුඩා දිය පාරේ පොඩි වතුර ඇලක්. ඊට පස්සේ සක්විති රජුරෝ කියනවා මට දැන් වතුර බොන්න ඕනේ. ඒ නිසා පැන් අරගෙන ඉන්න කියලා. තුර සක්විති රජතුමා ළඟ තියෙනවා උද්දක ප්‍රසාද මාණික්කී කියලා එකක්. ඒ මිනිස්සු එහෙමයි කියලා ඒ මැණික රජතුමාගෙන් අරගෙන අර වතුරට දානවා. බොර වෙච්ච වතුරට දානවා. දාම්පු ගමන් මඩ ආදී යටට බහැලා වතුර ටික ඉතා යහපත්ව ප්‍රසන්නව කැළඹෙන්නේ නැතුව මේ පිරිසිදු වතුර මතුවෙනවා. එතකොට ඒකෙන් වතුර අරන් ගිහලා සක්විති රජතුමාට දෙනවා. ඒ රාජපුරුෂයෝ රජතුමනි අර ජලය යම්සේද හිත ඒ වගේ බලන්න කිව්වා. අර මිනිස්සු ඉන්නවා නම් යෝගාවචරයා ඒ විදිහට බලන්න කිව්වා. ඊට පස්සේ අර බොර වුණ එක කෙලෙස් වලින් බොර වුණා කියලා බලන්න කිව්වා. ඊට පස්සේ ඒ කෙලෙස් වලින් බොර වුණ හිතේ මඩ යටට ගිහිල්ලා බොර පෑදෙන්න නම් ශ්‍රද්ධාව නැමැති උද්දක ප්‍රසාදන මාණික්‍ය දාන්න ඕන කිව්වා. හිතට ශ්‍රද්ධාවක් ඉපදුන ගම ඔක්කොම සංසිඳිලා යනවා. උද්දක ප්‍රසාද මාණික්‍ය වගේ කියනවා. නීවරණ දුර වෙනවා කියනවා. හරිනේ දෙවි කෙනෙක් ඇවිල්ලා ඇහුවනේ අහන එකට භාග්‍යතුන් වහන්සේ උත්තර දුන්නානේ. පහක් නිදාගෙන ඉන්නකොට පහක් ඇහැරලා ඉන්නවා. පහක් ඇහැරලා ඉන්නකොට තව පහක් නිදාගෙන ඉන්නවා. මොකද්ද? සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහ ඇහැරලා හිටියොත් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ නිදා ගන්නවා. එයාලා අක්‍රිය වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ නැගිට්ටොත් එහෙම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියෝ නිදා ගන්නවා. එහෙනම් යම් මොහොතක කාමයෙන් මේ හිත පෙළපෙලා තියෙනවද? ද්වේෂයෙන් මේ හිත පෙළපෙලා තියෙනවද? නිදිමතෙන් හිත පෙළපෙලා තියෙනවද? ඒ වගේම හිත විසිරීලා තියෙනවද? ඊළඟට දහම ගැන සැකයෙන් ඉන්නවද? ඒ මොහොතේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියෝ වැඩ කරන්නේ නැහැ. යම් වෙලාවක කාමච්ඡන්දයෙන් හිත බැහැර වෙලා තියෙනවද? තරහයෙන් හිත බැහැර වෙලා තියෙනවද? ඒ වගේම යම් වෙලාවක නිදිමත නැද්ද? ඒ වගේම හිත විසිරෙන්නේ නැතුව ධාම ගැන විශ්වාසයෙන් ඔහුගේ සිත භාවනාවේ හෝ ධර්ම ශ්‍රවණේ හෝ දහම් පොතපත බැලීමේ හෝ යෙදී වාසය කරනවාද? ඔහුට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ නැගිටලා හරියට අර පහනක් ඇතුළට ගේනකොට අඳුර නැති වෙනවා වගේ. පහන නැතිකොට අඳුර වැඩ කරනවා වගේ.
ඊට පස්සේ අහනවා දැන් හැබැයි මේ උපමාවෙන් අර වතුර ගැන තිබ්බ උපමාවෙන් හරි ලස්සන දෙයක් කියනවා. වතුර ටික වගේ දකින්න කියනවා හිත. එතකොට යෝගාවචරය දකින්න කියනවා අර වතුර ගේන්න ගිය මිනිස්සු. කැළඹුණ එක විදිහට දකින්න කියනවා කෙලෙස්. උදක ප්‍රසාදමානික විදිහට දකින්න කියනවා ශ්‍රද්ධාව. දැන් පින්වතුනි වතුර පිරිසිදුනේ වතුර විසින් නෙවෙයි. වතුර පිරිසිදු කරන්න අර ගිය මිනිස්සු දක්ෂත් නැහැ. නමුත් අර උදක ප්‍රසාද මාණික්‍ය දාන්න උන් දක්ෂයි. දැම්මා මණික විසින් පිරිසිදු කළා. ඒ වතුරේ පිරිසිදු බව තිබ්බා. ඒ පිරිසිදු බව මතු වුණා අර මණිකෙන්. වතුර කිලිටුනේ අපිරිසිදු බවින්. ඒ මණිකෙන්ම අර අපිරිසිදු බව දුරු කළා. එහෙනම් අපේ හිත ප්‍රകൃතියෙන්ම පිරිසුදුයි. ඒත් රාග දේශ මොහ ආදී කෙලෙස් වලින් අපිරිසුදු වෙලා තියෙනවා. ඒකෝට හිත පිරිසුදු කරන්න ඕන කට්ටිය රාජපුරුෂයෝ වගේ. හැබැයි ඕන්ට ලොකු දෙයක් කරන්න බෑ. ඔවුන්ගේ දක්ෂතාවය තියෙනුනේ මණික දාන්න. මණික මොකද්ද? ශ්‍රද්ධාව. මේ හිතේ ශ්‍රද්ධාව උපද්දවන්න ඕන. දැන් මේකෙන් හරි ලස්සන කාරණාවක් මේ. පින්වතුනි මේ වතුරේ පිරිසිදු වතුර ගන්න ඕන මේ රාජපුරුෂයෝ වතුරත් එක්ක ඔට්ටුනේ නැහැ. කැළඹිල්ලත් එක්ක ඔට්ටුනේ නැහැ. මඩත් එක්ක ඔට්ටුනේ නැහැ. මඩට බැන බැන හිටියේ නැහැ. කැළඹිල්ලට බැන බැන හිටියේ නැහැ. ඕන් කලේ මණික දාම්පු එක. එතකොට බොරේ අතට ගිහිල්ලා පිරිසිදු වතුර මතුවුණා. ඒ වගේ අපේ හිතේ තියෙන රාග දේශ මොහත් එක්ක ඔට්ටු වෙවි ඉඳලා හරියන්නේ නැහැ. මගේ රාගේ වැඩි, මගේ තරහ වැඩි, මගේ මුලාව වැඩි, මට තේරෙන්නේ නැහැ. කියා මේ වික්ෂෝපේ තියෙනවා නේද? මේක මහා මෝසලකම. මට කලින් වැරදුනා, මට කලින් තේරුන්නේ නැහැ, මට අහවල් දේ බැරි වුණා, මට අහවල් දේ කරගන්න බැරි වුණා, මෙහෙමයි. මේක මහා මෝසලකම. අපිට ඕනේ මේ හිතේ කුණු කන්දල් ටික කොහොම තිබිද්දී ශ්‍රද්ධාව උපද්දවන්න බුදු කෙනෙක්ගේ ධර්මය ගැන. සිත පිරිසිදු කරපු බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්න. මේ ධර්මය ගැන පැහැදීම ඇති කරගන්න. ධර්මයේ දියුණු කරලා සිත පිරිසිදු කරපු රහතන් වහන්සේලා ගැන පැහැදීම ඇති කරගන්න. අන්න ඒක මණික. ඒ පැහැදීම විසින් මෙච්චර කාලයක් තමව පෙළපෙලා තිබපු කෙලෙස් ගින්න නිවි යනවා. අර හිත අපිරිසුදු කරලා තිබුණ බොර ටික පිරිසිදු වෙවි යනවා. ඒ නිසා හිතේ කෙලෙස් වැඩි අය, අඩුපාඩු වැඩි අය ශ්‍රද්ධාව වැඩි කරගන්න. ශ්‍රද්ධාව වැඩි වෙන තරමට තමාගේ තියෙන කෙලෙස්, තමන්ගේ අඩුපාඩු ඒවත් දුරු වෙවි යනවා. ඊළඟට ඔන්න ශ්‍රද්ධාව ගැන කිව්වා. මේක මෙයා බුදු ගුණ හිතමින්, දහම් ගුණ හිතමින්, සංගුණ හිතමින්, රහතන් වහන්සේලා ගැන හිතමින්, සිල් ගුණත් වඩමින් මෙයා මේක දියුණු කරගෙන යනකොට ආන්න සෝතාපට්ටි අංග තුල පිහිටන සද්ධා ඉන්ද්‍රිය දකින්න පුළුවන්. ඊට පස්සේ ඔය හිත පහදවන හැටිනේ. කොහොමද මේ ශ්‍රද්ධාවෙන් ධර්මයේ කෙරෙහි උනන්දු කරවන්නේ කොහොමද? මිලින්ද රජුරු නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා. මහරජාණෙනි උත්තර දෙනවා. යෝගාවචර තෙමේ අන්‍ය වූ සබ්‍රහ්මචාරින් වහන්සේලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල වලටපත් වෙලා කෙලෙස් වලින් නිදහස් වෙලා ඉන්නවා. ඊට පස්සේ මෙයාට තමන්ටත් හිතෙනවා මමත් කොහොමද රහත් වෙන්නේ? මමත් මාර්ගඵල ලබන්නේ කියලා නොලැබූ අවබෝධය නොලත් අධිගමනය ලබන්න මෙයාට උනන්දු ඇති වෙනවා ශ්‍රද්ධාව තුළින්. තරම ශ්‍රද්ධාවෙන් රහතන් වහන්සේලා ගැන සිහි කරනකොට අනේ මෙහිමත් නිදහස් වුණානේ. ඒ රාගය අධිකය, ද්වේෂය අධිකය, මෝහය අධිකය. රහත් වෙලා තියෙනවනේ. දුප්පත් අය, වසල කුලයේ අය
මිනිසුන්ගෙන් බැටක කා හිටපු අය, මිනී මරපු අය, සල්ලාලකම් කර කර හිටපු අය, ඊළඟට ගෙවල් වලින් පන්නපු අය, නැන්දම්මලාගෙන් බැට කාපු යේලිලා, යේලිලා නිසා පාරට බහින්න සිද්ධ වෙච්ච නැන්දම්මලා, දරුවෝ එළවපු තාත්තලා, දෙමව්පියෝ විසින් පාරට දම්පු දරුවෝ, කුණු බක්කේ හිටපු දරුවෝ, සෝනට ගිහින් දාලා තිබ්බ පොඩි දරුවෝ, ඒ වගේ අය මගපල් ලබලා තියෙනවානේ. ඒ වගේ අය මගපල් ලබලා තියෙනවානේ. ඉතින් මෙයා මේවා ගැන පැහැදීමක් ඇති වෙනකොට මට බැරි ඇයි? මාත් මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ කියලා උනන්දුවක් එනවා. අන්නේ ඒක ශ්‍රද්ධාවෙන් ඇති කරන දෙයක්. ශ්‍රද්ධාවෙන් හිත පහන් කරනවා. ඒ වගේම ධර්මයට උනන්දු කරනවා. ඒතර ශ්‍රද්ධාව කියන්නේ කොච්චර සුන්දර දෙයක්ද කියලා බලන්න. කියනවා අනේ ස්වාමීනි උපමාවකින් කියලා දෙන්නකෝ ඒ කියපු කාරණාව. මහරජාණනි කඳු මුදුනට ධාරානිපාත වර්ෂාවක් වැටිලා ඒ කඳු මුදුනේ මහ විශාල විදිහට වතුර ගලාගෙන ඇවිල්ලා ගංගා පිරීලා මහා සැඩ පහරක් ගලාගෙන යනවා. ඔතෙන් මිනිස්සු ඇවිල්ලා බලාගෙන ඉන්නවා මගේ අම්මෝ මේ සැඩ පහරින් කොහොමද ඈතර වෙන්නේ කියලා. ඒ දැන් ගඟේ මේ පැත්තේ ඉන්න වතුර වේගෙන් යනවා. ගහගෙන යයිද මොකක් වෙයිද දන්නේ නැහැ. එතකොට දැන් මේ පැත්තට වෙලා ඉන්නවා එහා පැත්තට යන්නේ නැහැ. ඒ අතර එක්තරා පුරුෂයෙක් පැමිණෙනවා. පැමිණිලා මෙයා මොකද කරන්නේ? ඔහු හරි ධෛර්ය සම්පන්නයි. වීරිය සම්පන්නයි. ඉතින් එයා වටපිට බලලා එයා සරම කැහපට ගසාගෙන එයා වස්තරී කැහපට ගහගෙන මේන් වතුරට බහලා යසට ගහ පැත්තට ගියා. ඊට පස්සේ අර මිනිස්සු කල්පනා කළා අපි අර මනුස්සයව ගියේ එයා මල්ලා කියලා මේ මිනිස්සුත් අර පිටිපස්සේ යනවා. මහරජාණනි ඕන් ඔය වගේ තමයි කිව්වා. මේ මිනිස්සු කෙලෙස් වලින් බරිත වෙලා වාසය කරනවා. සසරින් එතරට යා ගන්න බැරුව ඉන්නවා. නමුත් මහා බල සම්පන්න පිරිස පූරිත පින් තියන අය මේ සසරින් එතර වෙනවා. ඒ වගේම කෙලෙස් තියන අය එතර වෙනවා. රාගය තියන අයත් එතර වෙනවා. ද්වේෂය තියන, මෝහය තියන ඒ අයත් මේ ඔක්කොම කෙලෙස් සංසිඳවල එතර වෙනවා. ඒතර මේ පැත්තේ අර බයෙන් හිටපු මිනිස්සු කල්පනා කරනවා අපිට බැරි ඇයි? ඒ නිසා අපිත් යන්න ඕන කියලා. අර මිනිසයා ගිය විදිහ බලබලා ඒ මිනිසයාත් ඊතර වුණානේ කියලා හිතා තමනුත් පිටිපස්සෙන් යනවා. ඔන්න ඔය වාගේ දෙයක් කරන්න පුළුවන් කොහිතට. මාර්ගඵල ලැබූ මේ ශාසනයේ පිහිට ගත්ත අය ගැන අහනකොට තමන්ගේ හිත පැහැදෙනවා. අනේ අපිටත් මේක කරගන්න නැත්තම් කියලා හිතෙනවා. ඔය වාගේ සිතිවිලි හිතට එන්නේ ශ්‍රද්ධාවත් එක්ක කිව්වොත්. ඒ නිසා සාමාන්‍යයෙන් ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා කියලා මේ නමින් පින්වල් ලුක්සායන් වහන්සේ තීර තීරිකාතා පොත පරිවර්තනය කරලා තියෙනවා. රහතන් වහන්සේලාගේ උදාන ගාථා, රහතන් වහන්සේලාගේ කියුම්. ඒ වගේ තියෙනවා රහතන් වහන්සේලාගේ ජීවිත කතා. ඒ වගේම රහතන් වහන්සේලාගේ ජීවිත කතා ධර්ම දේශනාවලට ඇහෙනවා. උපාසක උපාසිකාවන්ගේ ජීවිත කතා ධර්ම දේශනාවලට ඇහෙනවා. ඒකට ඒව අහලා හිත පහන් වෙනවා. ඒකට හිතෙනවා නේ අපිත් මේවා කරගන්න ඕන. දැන් ශ්‍රද්ධාව තියෙන කෙනාට සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන ඇහෙනකොට ඉස්සෙල්ලාම හැබෑනේ ඉන්න. මේ කාරණා 37 මට තනියෙන් සිහි කරන්න පුළුවන් විදිහට කාරණා 37 මොනවද කියලා Taman දැනගන්න ඕන කියලා කැමැත්ත ඇති වෙනවා. ඊට පස්සේ විස්තර ඉගෙන ගන්න හොයන්න කැමැත්ත ඇති වෙනවා. ආන්නේකට ශ්‍රද්ධාව ඕන. එතකොට හිත පහන් කරන ස්වභාවයත් ධර්මයේ හැසිරෙන්න උනන්දු කරන ස්වභාවයත් ශ්‍රද්ධාවේ තියෙනවා. අන්න ශ්‍රද්ධා ඉන්ද්‍රිය ස්වභාවය. අපි බලමු වීරිය ඉන්ද්‍රිය කොහොමද කියලා. වීරිය ස්වභාවය කොහොමද කියලා රජුව අහනවා. රහතන් වහන්සේ උත්තර දෙනවා.
මහරජාණනි වීරිය යනු තම ඉලක්කය සපුරා ගැනීමට උපකාර කිරීමේ ස්වභාවයයි. වීරියෙන් ලබන උපකාරයේ හේතු වෙනුයි සියලු කුසල් දහම් නොපිරිහෙන්නේ. තමන්ගේ ඉලක්කය සපුරා ගන්නට තමාට තියෙන බලවේගය තමයි වීරිය. ඉලක්කය සපුරා ගන්න. දැන් අතන උනේ හිත පැහැදුනා ධර්මයේ හැසිරෙන්න උනන්දු වුණා. ඔන්න ඉලක්කයක් ආවා. ඒතර මේ ඉලක්කය කරා මෙයා මඟ නවත්තන්න නැතුව ඇදගෙන යන බලවේගය මොකද්ද? වීරිය. ඒකෙන් තමයි නිවන කරා පුරුදු කරන්න තියෙන ගුණධර්ම කඩාගෙන වැටෙන්නේ නැතුව මඟ නතර වෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව ඒ නිවන දක්වාම මෙයා ගෙන්නගෙන යන්නේ ගුණධර්ම ටික වැටෙන්න නැතුව පවත්වාගෙන යන්නේ වීරිය. ස්වාමීනි ඔය කියපු කාරණා උපමාවකින් කියන්න කියලා රජුරු ඉල්ලා හිටියා. මහරජාණනි ඔන්න නිවසක බිත්තියක් කඩා වැටෙන්න ළඟයි. දැන් ඉරි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මිනිස්සේ මොකද කරන්නේ? මේකට කරුවක් ගහනවා. මොන ජැක් එකක් දුන්නා මේකට. ඊට පස්සේ කරුවක් ගැහුවට පස්සේ ඒ බිත්තිය කඩාගෙන වැටෙන්නේ නැහැ. ඉතින් මහරජාණන් ආන්නේ වගේ තේරුම් ගන්නකෝ වීරිය කියන්නේ. දැන් ඔන්න මේ සීල් රකින්න යා කැමැති පහන් සිත ඇති වුණා. පහන් සීල් රකින්න දැන් ඔන්න මෙයා අදිෂ්ඨාන කරගෙන රකින්න හදනකොට ඔන්න ඔයාගේ සීල්පදයක් කැඩෙන්න හදනවා. දැන් ඔන්න බිත්තිය කැඩෙන්න හදනවා. ඊටකොට ඒක වැටෙන්නේ නැතු වෙන්න නෑ. ඔබ දැන් පන්සිල් සමාදන් වෙලා තියෙන්නේ මේක ආරක්ෂා කරන්න ඕන. ඔබ උපාසකෙක්. ඒ නිසා නිකම් බොරුවට මේ බෞද්ධ කියලා බොරුවට මේ තෙරුවන් සරණ ගියා කියලා නිකන් ඔයා රංගපාන්න හදන්න එපා. ඔයා වීරිය කරන්න ඕන. ඔයා පන්සිල් ටික රැක ගන්න ඕන කියලා හිතට අවවාද කරලා අර සිල්පදේ කැඩෙන්නේ නැති වෙන්න තියාගන්න. අන්නේ සපෝට් එක දුන්නේ වීරිය. වීරිය නැති කෙනාට සිල්පදේ කැඩෙන්න අවස්ථාවක් එදිච්ච ගමන් කැඩෙනවා. බිත්ති කඩාන වැටෙනවා. ඊට පස්සේ සද්ධාවත් එහෙමයි. සද්ධාව රැකෙන්න. ඇයි දැන් සද්ධාව කියන්නේ ඕන කාගේ මොකක් හරි ආන්දරනමගේ වැරද්දක්. තවත් ඕන බුද්ධ ශාසනයට අය මොකක් හරි පාන්සලක වෙච්ච දෙයක්, විහෙරක වෙච්ච දෙයක්, ආන්දරනමගේ වැරද්දක් මොකක් හරි එහෙම නැත්නම් පෙළපාලියක් මොකක් හරි දකිනවා. දකිනුට වැඩක් නැහැ අද බුද්ධ ශාසනයේ තේරුම නැහැ කියලා. ඕන සද්ධාවටයි මේ පහර වදින්නේ ඕන. ඉරක් ගියා. එතකොට නෑ. අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ රහතන් වහන්සේලා අනුකම්පාවෙන් මේ ධර්මීය දේශනා කරන සත්පුරුෂ තෙරුන් වහන්සේලා සංගරුවන අපි ගරුකොට සලකනවා. ඒ නිසා අපි හිත අපහැදුනොත් අපිටමයි හානිය. ඒ නිසා අපිට ලැබිච්ච විදිහෙන් අපි ප්‍රයෝජනෙ ගන්න ඕන. ඒ නිසා නුඹගේ මගේ ශ්‍රද්ධාවට නම් මං හානි කරගන්නේ නැහැ කියලා මෙයා ශ්‍රද්ධාවට හානි කරගන්නේ. අන්න මේ තැනට මෙයා ගෙනාවේ වීරිය. නැත්තම් පොඩි දෙයින් අපහැදෙනවා. ඊට පස්සේ ගුණධර්ම දියුණු කරගන්න එකත් ධර්මයේ දියුණු කරගන්න එකත් එහෙමයි. ධර්මයේ ඔන්න දෛක දිගට ධර්ම දේශනා අහන්න ඕන කියලා හිතලා මම මේ දහම් පරයය අහනවා කියලා හිතලා අහන දවස් දෙකක් යනකොට ඇති කියලා හිතෙනවා. ඔන්න ඉරක් ගියා. නෑ ඔබ මේක ඉගෙන ගන්න ඕන. තේරුම් ගන්න ඕන කියලා තින්නේ සපෝට් එක මේ වීරිය. තවත් තියෙනවා හොඳට මේ කරුණු කාරණා තේරුම් ගන්න ඕන. ගුණධර්ම වැටෙන්නේ නැතුව ඉදිරියට ඒ කෙනෙක් පවත්වා ගන්නේ වීරිය නිසා. අතීතයේ ධර්මයේ හැසිරෙච්චයි දැන් හැසිරෙන්නේ නැත්තම් කලින් දහමට ආපොයි දැන් එන්නේ නැත්තම් ඒවට ඔක්කොටම හේතුව තමයි වීරිය නැතිවීම. සමහරට මේ මිනිස්සුට ශ්‍රද්ධාවත් ඇති, පැහැදීමත් ඇති. නමුත් එක දිගට කරගෙන යන්න නැහැ. දැන් ඒක උදාසීන වෙලා, අමතක වෙලා. සසර භයානකයි කියනilla ඉසගිනි ගත්ත එකේ ගින්දර නිවන්නවට වැඩිය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා මහන්සි වෙච්ච අය දැන් මොකෝස් නැහැ. උතුර මෙයා මෙතෙන්ට ඇදලා දැන් මෙයයි බිත්තිය කඩාගෙන යනවා. හේතුව මුක්කුවක් නැහැ යාට. මුක්කුවක් නැති එකමයි පුරස්නේ. මොකද්ද වීරිය නැහැ. වීරියේ ස්වභාවය තමයි මුක්කුව ගහනවා. ඊට පස්සේ තවත් උපමාවක් කියන්න කිව්වා. කියනවා කුඩා සේනාවක් ඉන්නවා එක රජ කෙනෙකුට.
මහා සේනාවක් විසින් වට කරාට පස්සේ අර කුඩා සේනාවේ ඉන්න රජුරෝ අර යුද්ධ කරන අයට නිතර සහයෝගය දෙනවා, ආයුධ ටික දෙනවා, ඊට පස්සේ කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා, කෑ ගහනවා, බය වෙන්න එපා කියනවා. අර කට්ටිය ඔක්කොම දිරිමත් කරනවා. පසු බාන්න එපා කියනවා. කොහොම හරි යන් කියනවා. ඒකට අර ප්‍රධානියාගෙන් නිතර සපෝට් එක ලැබපු මෙයා මේ පුංචි සේනාව අර මහා සේනාව යටපත් කරනවා. ඇයි පොඩි වෙලාවක්වත් මෙයාලට පසු බහන්න වෙන විදිහට කටයුතු කළේ නැහැ. මේ ප්‍රධානියා ආයුධ ටික දෙනවා. ආන් ඒ වගේ තමයි වීරිය ස්වභාවය. වීරියෙන් දහම් කරුණු සිහි කරවනවා. ඊළඟට ලොකු සහයෝගයක් ඇතුලෙන් දෙනවා. අර රාග දේශ මොහ ආදී මහා සේනාව යටපත් කරගන්න ඇතුලෙන් සහයෝගය දෙනවා. වීරිය ස්වභාවය. බුදුරජාන් වහන්සේ වදාලා වීරියවන්ත වූ ආර්ය ශ්‍රාවකයා අකුසල් දුරු කළ කුසල් වඩනවා. වීරියවන්ත කෙනාට වැරදි දේ අත්හරින්න පුළුවන්. නිවැරදි දේ ප්‍රගුණ කරන්න පුළුවන්. වීරියවන්ත කෙනාට පිරිසිදු ජීවිතයක් ගත කරන්න පුළුවන්. කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ කාරණාව නාගසේන මහ රහතන් වහන්සේ ඉස්මතු කරනවා. දැන් අහනවා සිහිය. දැන් ඔන්න වීරිය ස්වභාවය. දැන් ඔය කිව්වේ වීරිය ඉන්ද්‍රිය. එහෙනම් ಗುಣධර්ම වලින් පිරිහෙන්නේ නැතුව අපිට ඉදිරියට යන්න දෙන ඇතුලෙන් දෙන බලවේගය තමයි වීරිය ඉන්ද්‍රිය. ඒක තමා තුළ පිහිටලාම තියෙනවා නම් ඒක වීරිය ඉන්ද්‍රිය. දැන් බලමු අපේ සිහියේ ස්වභාවය. සති ඉන්ද්‍රිය. ස්වාමීනි සිහියේ ස්වභාවය මොකද්ද? මහරජාණනි කුසල් දහම් අරමුණු කරන ස්වභාවය සිහියයි. එමෙන්න නිවන් මඟට හිත වූ දේත් අහිත වූ දේත් හඳුනාගෙන හිත දේ ගැනීමත් අහිත දේ බැහැර කිරීමත් සතියේ ස්වභාවයයි. කුසල් දහම් අරමුණු කරන එක සිහියේ ස්වභාවය. අකුසල් දුරු කරලා කුසල් උපදවන්නට එහා පොළඹවන ස්වභාවය සිහියේ ස්වභාවය. මහරජාණනි සිහියේ ඉපදීමෙන් කුසල ධර්මයන් වැරදි නිවැරදි ධර්මයන් හීන ප්‍රනීත ධර්මයන් යහපත් අයහපත් ධර්මයන් පිළිබඳව පැහැදිලිව තේරුම් ගන්නේ. සිහියේ ඉපදුනොත් තමයි මේක වැරදි කියලා හිතෙන්නේ. මේක හරි නෑ කියලා හිතෙන්නේ. මේක හොඳ නෑ කියලා හිතට හිතෙන්නේ සිහියේ ඉපදුනොත්. ඊළඟට හරි කුසල් දහම් අරමුණු කරනවා. තතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ව බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය, මේ සමත, මේ විදර්ශනාව, මේ අවබෝධය, මේ විමුක්තිය කියලා කුසල් දේ අරමුණු කරනවා. මේක හොඳ නෑ, මෙන්න හොඳ දේ කියලා හිතට එනවා. හිතෙන් වෙන් කරනවා. අන්න ඒක තමයි සිහිය. ඊට පස්සේ මේ කෙනා ධර්මයේ සේවනය කරනවා, ධර්මයේ බැහැර කරනවා. භජනය කළ යුතු දේවල් භජනය කරනවා, භජනය නොකළ යුතු දේවල් නොකරන්නේ. ඒ නිසා මේ විදිහට හිතට කුසල් අරමුණු කරනවා. මේ සිහියේ ස්වභාවය. නාගසේන මහ රහතන් වහන්සේ දේශනා කරන උපමාවකින් කියනවා නම් සක්විති රජතුමාගේ භාණ්ඩාගාරික ඇවිල්ලා සක්විති රජතුමාට උදේ හවස තමන්ගේ වත්පොසත්කම් පෙන්නනවා, මතක් කරනවා. ගබඩ ඇරලා ඔබතුමාට මෙච්චර රත්තරන් තියෙනවා, රිදී තියෙනවා, මෙච්චර ඇත්තු ඉන්නවා, මෙච්චර අස්සු ඉන්නවා කියලා සිහි කරනවා. ඒතර රජතුමා දන්නවා මෙච්චර දේවල් තියෙනවා කියලා. ආන්නේ වගේ තමයි මගේ හිතේ මේ විදිහට අකුසල් වැඩ කරනවා. මගේ හිතේ මේ විදිහට සද්ධාව තියෙනවා, මට වීරිය තියෙනවා. මගේ හිත සතිපට්ඨානෙ පිහිටනවා. මේ විදිහට හොඳ නරක පිළිබඳව Tamanට දැනුම් තේරුම දෙන්නේ සිහියෙන්. දැන් අපි වචන මාත්‍රකින් හරි අපේ හිතේ ඇති වෙන අකුසල් මේවා කියලා කියනවා. ලාවට වගේ තේරෙනවා. ලාවට වගේ රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා කියන එක ටිකක් දුර ගිහිල්ලා හරි හිතෙනවා. බටහිර ලෝකවල මිනිසුන්ට රාග දේශ මොහ ඊර්ෂ්‍යා මද මාන ක්‍රෝධ වෛර සට කපට මායා චපලකම් වංකකම් ඊළඟට කුහකකම්
ඒ මිනිසුන්ගේ හිත තුල ඇති වෙනවා මේවා අකුසල්ය කියලා දකින්නේවත් නැහැ. කායානුපස්සනාව ආදී දේවල් කුසල්ය කියලා දකින්නේවත් නැහැ. මක් නිසාද? ඒ ලෝකෙන් සිහිය කියන ඉන්ද්‍රිය වාස්ප වෙලා තියෙන්නේ. ඒ නිසා තමා තුළ තියෙන අකුසල් විදිහට දකින්න පුළුවන් නම් කුසල් වැඩිම යහපත් මෙන්න කුසල් වඩන ක්‍රමය කියලා තමන්ගේ හිතට අරමුණු වෙනවා. ඒක තමයි සිහියේ ස්වභාවය. ඒක තමයි සිහිය කියන්නේ. සිහිය තියෙනවා. මට මේක කරන්න හොඳ නෑ. සිහිය ඕන. මොක්කුව ගහන්නත් සිහිය ඕන. දැන් මේක කැඩෙන්න ළඟයි කියලා තේරුම් ගන්න, කැඩෙන්න ළඟයි කියලා තේරුම් ගත්තේ නැත්නම් කොහොම මේ මොක්කුව ගහන්නේ? ඒ වගේ තමන්ගේ හිත මෙහෙමයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට තමයි වීර්ය කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ හිත දේ හඳුනාගෙන හිත කර දේ ග්‍රහණය කරන ගතිය පවතින්නේ සිහියේ ක්‍රියාකාරීත්වයක් එක. කියන්නේ හොඳ නරක තීරුම් අරන් අහිත කර දේෙන් ගලවගෙන හිත කරපු දෙයට හිත ගේනවා. ඒක සිහියේ ස්වභාවය. එහෙනම් රාගය තුල අපිට හරියට සිහිය පිහිටියා නම් අපි රාගයෙන් මුදවනවා. ද්වේෂයෙන් මුදවනවා. මෝහයෙන් මුදවනවා. මහරජාණනි සිහිය උපදින විට හිත අයිත දේ තේරුම් ගැනීමේ හැකියාව උපදිනවා. මේ ධර්මය මට යහපත පිණිස පවතිනවා, මේවා යහපත පිණිස පවතිනවා. මේ ධර්මය මට උපකාරයි, මේක උපකාර නැහැ කියලා මේ තමන්ගේ ඇතුලේ තේරුම් බේරුම් කරන ගතිය ඇති කරන්නේ සිහිය. කියනවා ඊට පස්සේ උපකාරක දේ ලං කළා යහපත් දේ බැහැර කරනවා. උපමාවක් කියන්න කිව්වා. ශක්විති රජුට අනුශාසනා කරන ප්‍රධාන තැනැත්තා හිත අහිත දේ රජතුමාට දැනුම් දෙයි. මේවා රජුට හිතසුව පිණිස පවතී. මේවා අහිත පිණිස පවතී. මේවා උපකාරයි, මේවා අපකාරයි වශයෙන්. දැන් මේ මිලින්ද රජුරු රජ කෙනෙක්නේ. ඒතර රජතුමා දන්නවා තප්පරේට මොකද්ද මේ කියන්නේ කියලා. රජ කෙනෙකුට මේවා හොඳයි, මේවා නරකයි කියලා එක්කෙනෙක් ඉන්නවා කෑම වුණත් වෙන් කරන්න. මේ දවස්වල රජතුමා අසනීපෙන් ඉන්නේ. මේ දවස්වල සීතල කෑම හොඳ නැහැ. මේ දවස්වල උණුසුම් කෑම හොඳ නැහැ. රජතුමාට මේ දවස්වල ධනෙස්කයක් මේ පඩිපෙළ නගින්න හොඳ නැහැ. මේ රජතුමාට මේ දවස්වල මෙහෙමයි දුර ගමන් යන්න හොඳ නැහැ කියලා එයා තමයි ඒවා තීරණය කරන්නේ. ආන්නේ වගේ සිහිය විසින් ඔබට මේක හොඳයි, මේක හොඳ නැහැ කියලා හිත ඇතුලෙන් යම් බලවේගයක් වැඩ කරනවා. හොඳ නරක පෙන්නන ගතිය. යහපත් දෙයට හිත යොමු කරන ගතිය. මේක කරන්නේ සිහියෙන්. එහෙනම් හොඳ නරක පෙන්නලා යහපත් දෙයට හිත අරමුණු කරගෙන යන බලවේගී තමයි සතර සතිපට්ඨානෙ. සති නැමැති ඉන්ද්‍රිය. දැන් කොච්චර දේවල් අපේ තුල වැඩෙන්න ඕනේද කියලා බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් පදයක් නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා. පින්වත් මහණෙනි, මම සිහිය යනු සියලු යහපතට උපකාරක දේයයි පවසමි. සියලු යහපත් දේවල් වලට මුල් වෙන්නේ සිහිය. දැන් මේ වෙලාවේ උනත් නාට්‍යයක් බලන්න නැතුන් අපි බණ අහමු. නාට්‍ය බලනවට වැඩිය මේ බණපතයක් අහන එක අපිට සසර දුකෙන් නිදහස් වෙන්න උපකාරයි. ජීවිතය අවබෝධ කරවන්න උපකාරයි. මේක යහපත් දෙයක්. ඊට පස්සේ කෝල් එකක් එනවා. මම මේ වෙලාවේ කෝල් එක ගන්න එක හොඳ නෑ. මම මේ වෙලාවේ බණ අහනවා. මම මේ වෙලාවේ ෆෝන් එක ඕෆ් කරන්න ඕන. ඊට පස්සේ කවුරු හරි කතා කළොත් පොඩ්ඩක් ඉන්න මම මේ ධර්ම දේශනාව අහනවා. ඒ හැම වෙලාවෙම යාගේ වැඩ කරන්නේ සිහිය. සිහිය නැත්තම් ෆෝන් එක එනවා. සිහිය නැහැනේ. කෝල් එක උස්සනවා. උස්සනකොට අරින් කෝච්චි වගේ රවුම් කෝච්චි නතර වෙන තැනක් නැහැ. බණ ඉවරයි. බණත් ඉවරයි. තාම කෝල් එක ඉවර නැහැ. දැක්කද? ඒ ඔක්කොම අරුබුදේ වළක්වනවා. සිහිය ඉපදුනා නම් මං දැන් බණ අහන වෙලාව කියනවා. ඒ වෙලාවට ෆෝන් එක උස්සන්නේ. මං දැන් පොත් බලන වෙලාව ෆෝන් එක ඕෆ් කරනවා. ඇයි පොත් බලන වෙලාවට ෆෝන් එක ඕන් එකේ තිබ්බොත් එන කෝල් වලට සිහිය නැති වුණා.
සිහිය තිබ්බොත් රීන්ස් ගියත් උස්සන්න නැතුව ඉන්න පුළුවන්. සිහිය තිබ්බේ නැත්නම් ඒ උස්සනවා. උස්සපු ගමන් අර රවුම් කුච්චිට අහුනාම ආයෙ පොතක් බැරිල්ලන්නේ. මහන්සි ඊට පස්සේ. විනාඩි 10ක් ෆෝන් එකෙන් කතා කරලත් මහන්සි. ඊට පස්සේ ඔන්න සිහිය සමාධිය ගැන අහනවා මොකද්ද කියලා. සමාධිය ස්වභාවය තමයි කුසල් දහම් ඉදිරියට ගැනීම සමාධියේ ස්වභාවයයි. යම්තා කුසල් දහම් ඇද්ද ඒ සියල්ල පවතින්නේ සමාධිය ප්‍රමුඛ කොටගෙනයි. සමාධියට නැඹුරු වෙලයි. සමාධියට යොමු වීගෙනයි. සමාධියට බර වෙලා. කුසල් දහම් ඉදිරියට ගන්නේ සමාධි ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය කියන්නේ හිත එකඟ කරන ගතිය. ඇත්තටම ශ්‍රද්ධාවක් ඇති වෙලත් හිත එකඟ වෙන්නේ නැත්නම් මිනිස්සු ශ්‍රද්ධාවට නැඹුරු වෙන්නේ නැහැ. මිනිසුන්ට ගොඩක් වෙලා බණ අහන්න පුළුවන් නිසා තමයි බණ අහන්නේ. අහන වෙලාවෙ නිදි කිරා වෙටනවා නම් අතාරිනවා. ඒතකොට මේ බණ තුළ හිත එකඟ වෙච්ච නිසා තමයි ආය අහන්නේ. එහෙනම් කුසල දහම් ඉදිරියට ඇදගෙන යන්නේ සමාධිය. සතර සතිපට්ඨානයේ දින කෙනත් ඒ භාවනාව කරද්දි හිත එකඟ වුනේ නැත්නම් අතාරිනවා. හිත එකඟ වුණොත් මොකද වෙන්නේ? තව කරනවා. හොඳ නරක වුණත් හිතේ හොඳට පේන සිහිය හොඳට වැඩ කළොත් තව යා සිහිය දිනු කරන පැත්තට යනවා. පැහැදිලිද? දැක්කද හිත එකඟ වීමෙන් තමයි කුසල් දහම් ඉස්සරහට ඇදගෙන යන්නේ. ඒක සමාධියේ ස්වභාවය. කියනවා හරියට පරාල ටික කැණි මණ්ඩලට ගැහුවා වගේ කුසල් දහම් සමාධියත් එක්ක එකතු වුණොත් වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. හොඳට තියෙනවා. හිත එකඟ වෙනවා නම් හේතුව. තවත් උපමාවක් කිව්වොත් රජෙක් සිවුරංග සේනාව සමග යුද්ධෙට ගියාට පස්සේ හස්තීන් අශ්වයන් රථයන් පාබල සේනාව ඒ සියලු සේනාව සිටින්නේ රජු ප්‍රමුඛ කොටගෙන. රජු දෙසට නැමිලා රජු නැඹුරු වෙමින් රජුට බර වෙමින් රජුට පිරිවර කොටගෙන ඔන්න ඔය වගේ තමයි සියලු කුසල් සමාධිය දිහාට නැමිලා තියෙන්නේ. රජුරෝ හිටියොත් නේද යුද්ධ කරන්නේ. රජුරෝ පෙරදිච්ච ගමන් ඔක්කොම අතාරිනවා. ඒ ඔක්කොම රජතුමා කේන්ද්‍ර කරගෙන රජතුමා දිනවන්න ඕන කියලා තමයි ඔක්කොම ඉස්සරහට යන්නේ. ඒ වගේ තමයි සතර සතිපට්ඨානේ වඩද්දී මුත් අකුසල දුරු කරද්දී කුසල් උපද්දවද්දී මේ හැම එකකින්ම හිත එක අරමුණකට ගන්න පුළුවන් නම් හිත එක අරමුණක වැඩ කරනවා නම් සමාධිය තියෙනවා නම් ඒ සමාධිය අරමුණු කරගෙන සමාධියෙන් තමයි මේක ඇදගෙන යන්නේ. සේනාවකට රජ කෙනෙක් වගේ කිව්වා කුසල් වඩන කෙනෙකුට සමාධියක් තිබ්බොත් ඔය සමාධි ඉන්ද්‍රියේ ස්වභාවය අනිත් සියලු දෙනා තමන්ගේ යටතට ගන්නවා. ඒ වගේම සියලු කුසල් සමාධියට කේන්ද්‍ර වෙනවා. මේක තමයි සමාධියේ ස්වභාවය. ඊට පස්සේ ප්‍රඥාව ගැන අහනවා. නාගසේනයන් වහන්සේ ප්‍රඥාවේ ස්වභාවය. කලින් නාගසේන මහරහතන් වහන්සේ රජුරන්ට ප්‍රඥාව ගැන කියලා දුන්නා. ප්‍රඥාවේ ස්වභාවය තමයි කෙලෙස් සිඳ බිඳ දානවා. කෙලෙස් සිඳිනවා. දැන් භාවනා මානසිකාරයෙන් යෝනිසෝ මානසිකාරයෙන් අල්ලන අරමුණක් තියෙනවානේ. ඒ අරමුණේ කෙලෙස් සිඳින්නේ ප්‍රඥාවයි. අල්ලන අරමුණේ කෙලෙස් සිඳින්නේ ප්‍රඥාවයි. එතකොට දැන් තව විස්තර කරනවා ප්‍රඥාවට පුළුවන් කියනවා ආලෝකී ඉපදෙන්න උපද්දවන්න. ඒ තමයි අවිද්‍යා අන්ධකාරය දුරු කරලා විද්‍යාලෝකී උපද්දවනවා. ඒක හරියට මේ පහනක් ඇතුළට අරන් යනකොට අඳුරු කාමරයකට අඳුර දුරු වෙලා ආලෝකය ඇති වෙනවා වගේ කිව්වා. අවිද්‍යාවෙන් වැහුණ හිතකට ප්‍රඥාව ඇති වුණොත් අඳුර දුරු වෙලා ආලෝකය පවතිනවා. ඊට පස්සේ ඔය වගේ තමයි කිව්වා මේ ප්‍රඥාවේ ස්වභාවය. ඊට පස්සේ රජුරු අහනවා ස්වාමීනි දැන් නිවන් දකින්න සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් වෙන වෙනම විස්තර කළා. දැන් ඔය දේවල් වලින් කරන්නේ එක වැඩක්ද ගොඩක් දේවල්ද කියලා ඇහුවා. රජතුමනි
ඔබතුමා යුද්ධයට යනකොට ඇත්තු ගෙනියනවා, අශ්වයෝ ගෙනියනවා, රථ පාබල ඊළඟට දුනු ඊතල කඩු කිනිසි අරන් යනවා. මේ හැම දෙයකින්ම කරන්නේ මොකක්ද ඒවා? ස්වාමීනි මේ හැම දෙයකින්ම කරන්නේ සතුරා නසන එක. ඒ වගේ තමයි කව සද්ධාවෙන්, වීරියෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් මේ පහෙන්ම කරන්නේ කෙලෙස් නසන එක. ඒ නිසා ඔය සියලු දේවල්ම තියෙන්නේ කෙලෙස් නසණ්ඩයි. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි කියන එක තේරුම් ගන්න කිව්වා. ඔන්න අද ලස්සන උපමා වලින් සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය විස්තර කරලා දුන්නා. මේවා ඉතින් පුළුවන් විදිහට ඉගෙන ගන්න, මතක තියාගන්න, පුරුදු කරන්න. අපි කාටත් සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මය පුරුදු කරගන්නට මේ සියලු කුසල සම්භාරය, පුණ්‍ය සම්භාරය හේතු වාසනාම වේවා. සාදු.